අයිබෝවන් ආදරණීය දූපතේ සියලු දෙනාටම සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරයේ විශේෂ පළවෙනි පාඩම ಭಾರತೀಯ සමාජ සංස්කෘතික පසුබිම පිළිබඳව. ඉතින් ඔයාලා උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරයේ විශේෂ ඉගෙන ගන්න දුවදරුවන් විදියට ඔයාලට මුලින්ම ඉගෙන ගන්න ලැබෙන මාතෘකාව තමයි මේ ಭಾರತೀಯ සමාජ සංස්කෘතික පසුබිම. කියන්නේ බුදුදහම බෞද්ධ ශිෂ්ටාචාරයේ පිළිබඳව ඉගෙන ගනිද්දී අපි මේ ශිෂ්ටාචාරයේ ගොඩනැගිච්ච සමාජ පසුබිම ඉස්සෙල්ලම මොන වගේ කියලා අවබෝධ කර ගැනීම ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විશે ඉගෙන ගන්න ඔබට පළවෙනි දින මාතෘකාව තමයි බ්‍රාහ්මණ සමාජ ධර්ම අධ්‍යයනය. ඒකට බුදුදහම එහෙම නැත්නම් බෞද්ධ ශිෂ්ටාචාරයේ ගොඩනැගෙනකොට ಭಾರತයේ තුල ප්‍රධාන වශයෙන්ම මූලිකගත් සමාජ සංස්කෘතික පසුබිම නැත්නම් ආගමික ඉගැන්වීම් බවට පත් වෙන බ්‍රාහ්මණ කියන ආගමික ඉගැන්වීමකට බමුණු දහම කියලා කියනවා. මේ බ්‍රාහ්මණ දහමේ ඉගැන්වෙන සුවිශේෂී ඉගැන්වීම් කීපයක් තමයි ඔබ පළමුවෙන්ම ඉගෙන ගන්න තියෙන්නේ. ඒතොරේ ඉගැන්වීම් අතරට අයිති වෙන ඊශ්වර නිර්මාණවාදී, වර්ණ ධර්ම, ස්වධර්ම, ආපද්ධර්ම, ආශ්‍රම ධර්ම, ත්‍යාගය. ඊට අමතරව තවත් ඉගැන්වීම් ගණනාවක් තියෙනවා. ත්‍රිවේදයේ, උපනයනයේ, ආගමික සංස්කාරය වගේ. කොහොම නමුත් මෙතනදී මේ කිය මූලික ඉගැන්වීම් 6 පිළිබඳව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ බ්‍රාහ්මණ කියන ආගම ಭಾರತೀಯ සමාජය තුළ ගොඩනැගෙන පසුබිමක් තියෙනවා. ඉස්සෙල්ලම අපි අනේ පසුබිම පිළිබඳව තේරුම් අරගන්න ඕනේ, නැත්නම් පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍ය වෙනවා. ಭಾರತೀಯ ඉතිහාසයේ බ්‍රාහ්මණ කියන ආගම බිහිවේ ගොඩනැගෙද්දී ඒකට පසුබිම් වුණු සිදුවීම් මාලාව අපි ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ. ඒකට පුතේ ಭಾರತೀಯ ඉතිහාසයේ තුල සිදුවෙනවා ආර්යාගමනය කියලා යම් කිසි සිදුවීමක්. මේ ආර්යාගමනය කියන්නේ ආර්යයන්ගේ පැමිණීම. ආර්ය කියලා කියන්නේ සාමාන්‍ය උසස් කියන අදහසින්. කොහොම නමුත් මධ්‍ය ආසියාවේ ස්ටෙප් කියන තෘණ භූමිවල, තන භූමිවල සංචාරක ජීවිතයක් ගත කරනවා. මෙයාලා එළේර ජීවිතයක් ගත කරා කියලා සඳහන් වෙනවා. මෙන්න මේ කියන පිරිස බයිබාර් කියන දුර්ගය හරහා ಭಾರතයට සංක්‍රමණය වෙනවා. ඒතර මෙන්න මේ පිරිසගේ පැමිණීම තමයි ආර්ය ආගමනය කියලා හඳුන්වන්නේ. ඒතකොට මේ පිරිස පැමිණෙනකොට ಭಾರතය තුළ ස්වදේශිකව හිටපු යම් ජන කොට්ටාසයක් ඉන්නවා. ඒ ජන කොට්ටාසයේ ස්වරූපය ගත්තට පස්සේ ආපු අයට වඩා වෙනස්. ඒ කියන්නේ ස්වදේශීය ජනයා කළු පැහැති මුටි ශරීරවලින් පැතිලි නහයකින් ඒ වගේ ස්වරූපයක් තමයි දේශීය ජනතාව තිබුණේ. අර පැමිණි ආර්යයන්ගේ නැත්නම් ආර්යයන් විදිහට හඳුන්වාගත්ත ඔවුන් තමන්ම එහෙම හඳුන්වාගන්නේ. ඒකට එයාලගේ ආරෝහ පරිණාම සම්පන්න දේහයකින් ඊළාට සුදු පැහැති මේ වගේ ශරීර පසුබිමක් තමයි ස්වභාවයක් තමයි යාළගේ දකින්න තිබෙන්නේ. ඒකට මෙන්න මේ පිරිස ಭಾರතයට සංක්‍රමණය වෙනකොටත් ಭಾರතය තුළ යම් ගොඩනැගිච්ච ආගමික සංස්කෘතික පසුබිමක් තිබෙනවා. අනේ ආගමික සංස්කෘතික පසුබිම අපි හඳුන්වනවා බහුදේවවාදය කියලා. බහුදේවවාදය කියන්නේ බොහෝ දෙවිවරු ඇදහිීම. නැත්නම් බොහෝ දෙවිවරු වන්දනාමාන කිරීම. කියන්නේ මේ කාල පරිච්ඡේදය තුළ ස්වභාවික වස්තුන්ට දේවත්වය ආරෝපණය කරලා ස්වභාවික වස්තුන් වැඳීමට පිළිවීමට ලක් කරපු දෙයක් තමයි මේ කාල පරිච්ඡේදය. නිසා තමයි බහුදේවවාද දීර්ඝයක් කියලා කියන්නේ. ඒකට අර පැමිණි ආර්යයන් දීර්ඝ කාලයක් සුදේශීය පිරිස සමග ඇති වුණු ගැටුමේ ප්‍රතිඵලයක් විදිහට යාලා විසින් අලුත් සමාජ ක්‍රමයක් ගොඩනගනවා. ඒ යාලා අර තිබුණු බහුදේවවාදී සංකල්පය ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවට ඉදිරිපත් කරනවා ඒක දේවවාදී සංකල්ප. ඒකට යාලා විශ්වාස කරා මේ විශ්වය හා ප්‍රජාව එක දෙවි කෙනෙක් විසින් තමයි මවල පාලනය කරලා තියෙන්නේ. මේ ලෝකයේ තුල ඉන්නේ එක දෙවි කෙනෙක් පමණයි. ඒ නිසා ඒ ගැනීමට කියනවා ඒක දේවවාදය කියලා. ඒකට එයාලගේ ඉගැන්වීම තමයි මේ බ්‍රාහ්මණ ඉගැන්වීම කියලා අපි කතා කරන්නේ.
තොර බ්‍රාහ්මණ ගැනීම කියලා කියන මේකට බමුණු දහම කියලා කියන ඒ වගේම විශේෂයෙන්ම වෛදික ආගම කියලා මේ ගැනීම හඳුන්වනවා වෛදික ආගම කියලා. ඒත් මෙන්න මේ කියන ඉගැන්වීම එහෙම නැත්නම් බ්‍රාහ්මණ ධර්ම පිළිබඳව අපිට ඉගෙන ගන්න පුළුවන් ඍග්වේදය, යජුර්වේදය, සාමවේදය, අථර්වණ වේදය කියන ඔය වේද ග්‍රන්ථවල අපිට කියනවා චතුර් වේදය කියලා. ඊට අමතරව කෘෂ්ණ, ශුක්ල, මනුස්මෘතිය වගේ වෛදික ග්‍රන්ථවලත් මේ බ්‍රාහ්මණ ඉගැන්වීම පිළිබඳව තොරතුරු ඇතුළත් වෙනවා. ඒකට මෙන්න මේ කියන විදිහට තමයි ಭಾರತೀಯ සමාජයේ ආර්ය ආගමනය සිද්ධ වෙලා බ්‍රාහ්මණ කියන සමාජ සම්ප්‍රදායක් ಭಾರತೀය සමාජය තුළ ගොඩනැගෙනවා. මම මේ තාම කෙටියෙන් ඔබට පැහැදිලි කරේ. මොකද බ්‍රාහ්මණ සමාජ ධර්ම කිහිවෙච්ච ආකාරයේ ගොඩනැගිච්ච ආකාරය යම් පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍ය නිසා. ඒකට දැන් අපි මේ කතා කරන්නේ බ්‍රාහ්මණ සමාජ ධර්ම යටතේ පළවෙනි මාතෘකාව ඉගැන්වීම වෙන්නේ ඊශ්වර නිර්මාණවාදය. මම කලින් කිව්වා ඒක දේවවාදයක් තමයි පිළිගත්තේ කියලා. බ්‍රාහ්මණ ඉගැන්වීම කියන්නේ සම්පූර්ණයෙන් මේක දේවවාදී දහමක්. එයාලා විශ්වාස කරේ මේ විශ්වය හා ප්‍රජාව මවා පාලනය කරන දෙවියෙක් විතරයි. අන්නේ සංකල්පය තමයි ඊශ්වර නිර්මාණවාදය කියලා කියන්නේ. නිර්මාණවාදයෙන් කියන්නේ නිමවීම, නැවීම. එතකොට පුද්ගලයා ඇතුළු මේ විශ්වය ලෝකය මවන්නේ සුවිශේෂී එහෙම නැත්නම් සියලු බලයන්ගෙන් යුක්ත එක් දෙවි කෙනෙක්. එයාලා බ්‍රාහ්මණ ඉගැන්වීම තුළ ඒ දෙවියන් විදිහට හඳුන්වන්නේ මහා බ්‍රහ්මයා කියන තැනැත්තා. ඒකට මේ මහා බ්‍රහ්මයා සතු ගුණාංග කිහිපයක් මේ බ්‍රාහ්මණ දහම තුළ උගන්වනවා. සර්ව බලධාරී මහා බ්‍රහ්මයා කියන්නේ සියලු බලයන්ගෙන් යුක්ත. ඒකට විදායක ජනාධිපති කෙනෙක් වගේ නේද? එහෙම ඉතින් සියලු බලයන්ගෙන් යුක්ත. සර්ව ව්‍යාපී සියලු තැන්හිම බලය පතුරවයි. විශ්ව කර්තෘ මහා බ්‍රහ්මයා විශ්වය පුරාම බලය පතුරවන. ඒ නිසා යා සර්ව ව්‍යාපී කියන ගුණයෙන් යුක්තයි. සර්වදර්ශී සියල්ල දකිනවා. මහා බ්‍රහ්මයා සියල්ල දකිනවා. සර්වදර්ශී සර්වඥ සියල්ල දන්නවා. මේ විශ්වය තුල සිදුවන සෑම දෙයක් මෙයා දන්නවා. ඒ නිසා සර්වඥ කියලා හඳුන්වනවා. සර්වතෝ භද්‍රය ඒ වගේම සෑම අතකින්ම යහපත් භද්‍ර යහපත් කියන අර්ථය. සර්ව වාක්පතාතීත මේ කියන මහා බ්‍රහ්මයාගේ ගුණ වචනයෙන් කියලා සීමාවකට පත් කරන්න පුළුවන්කම නෑ. මෙන්න මේ වගේ මහා බ්‍රහ්මයා සතු ගුණාංග ලයිස්තුවක් බ්‍රාහ්මණ ධර්ම තුල උගන්වනවා. එතකොට මේ කියන මහා බ්‍රහ්මයා විශ්වය මැව්වා, නිර්මාණය කරා පුද්ගලයා සහ සමස්ත ලෝකය. ඒ නිසා එයා හඳුන්වනවා බ්‍රාහ්මණ ධර්ම තුල අපරනාමෝදි. එතකොට එයා හඳුන්වනවා විශ්ව කර්තෘ විශ්වය කළ තැනැත්තා. මහා බ්‍රහ්මයා තමයි විශ්වය කළේ. ඒ නිසා එයා විශ්ව කර්තෘ කියන අපරනාමයෙන් හඳුන්වනවා. ඊළඟට හඳුන්වනවා විශ්වමාපක විශ්වය මැවූ තැනැත්තා. විශ්වය මැව්වේ මේ කියන මහා බ්‍රහ්මයා නිසා එයා විශ්වමාපක කියන නමෙන් හඳුන්වනවා. මේක තමයි ඊශ්වර නිර්මාණවාදය කියලා කියන්නේ. ඒකට මෙන්න මේ කියන විදිහට මේ ඊශ්වර නිර්මාණවාදී සංකල්පය අපිට දකින්න ලැබෙනවා දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රය. දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ මේ විශ්වය හා ප්‍රජාව මහා බ්‍රහ්මයා විසින් නැවුවා කියලා එක්තරා බ්‍රාහ්මණෙක් බුදුහාමුදුරුවන්ට එල්ල ප්‍රකාශ කරනවා. ඒකට දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් වෙනවා ආමස්මි බ්‍රහ්මා මහා බ්‍රහ්මා අභිභූ අනභිභූ තෝ අඤ්ඤදත්තු දසෝ වසවත්ති ඉස්සරෝ කත්තා. මම බ්‍රහ්ම වෙමි මහා බ්‍රහ්මනි. අන් හැම මැඩ පවත්වා සිටින් අනුන් විසින් මැඩ පැවැත්විය නොහැකි තත්ත්වයේ සිටින් සියල්ලන්ම මා වශයෙන් පවත්වාගෙන සිටින් ඊශ්වර වෙමි විශ්ව කර්තෘ. ඕනෝක තමයි ඊශ්වර නිර්මාණය. උතර බමුණන් පිළිගත් ප්‍රධානම සංකල්ප ප්‍රධානම දේ තමයි විශ්වය හා ප්‍රජාව මවන්නේ මහා බ්‍රහ්මයා විසින් කියන කාරණා. උතර මේ ඊශ්වර නිර්මාණවාදයේ පිළිබඳ බ්‍රාහ්මණ මතයේ දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ වගේම අපිට තවත් තැනකදී හමුවෙනවා. ඒ තමයි කටෝපනිෂදේ කියන ග්‍රන්ථය. කටෝපනිෂදේ හරි ලස්සන අපූර්ව කතාවක් ඉදින් තමයි මේ මහා බ්‍රහ්මයා විසින් කොහොමද මේ විශ්වය නිර්මාණය කරේ කියලා පැහැදිලි කරලා තියෙනවා. ඒක කටෝපනිෂදේ කියනවා මහා බ්‍රහ්මයා විසින් ඉස්සෙල්ලම මවනවා බිත්තරයක්. මහා බ්‍රහ්මයා විසින් ඉස්සෙල්ලම මවනවා බිත්තරයක්. ඒ බිත්තරේ දෙපොළු කරලා
එක් කොටසකින් ආකාශය මවනවා තවත් කොටසකින් පොළොව මවනවා. කොටසකින් ආකාශය මවනවා තවත් කොටසකින් බිමේ පොළොව මවනවා. ඒකට ආකාශයේ මවූ කොටසේ එයා විසින් ඉර, හඳ, තාරකා ආදිය මවනවා. පොළොව මවූ කොටසේ මිනිසා වගේම අනිකුත් සත්වයින් ඇලදොල ගංගා පර්වතය කියන දේවල් මවනවා. මෙන්න මේ මැවීම මොන ආකාරයෙන් සිද්ධ වුණා කියලා තමයි කඨෝපනිෂදේ කියන ග්‍රන්ථයේ සඳහන්. ඒක තමයි ඊශ්වර නිර්මාණවාදී කියන්නේ. කඨෝපනිෂදේ ඉතාමත් ලස්සනට කතාවක් නගින් මහා බ්‍රහ්මයා කොහොමද විශ්වය නිර්මාණය කළේ පුද්ගලයා නිර්මාණය හරිම අපූර්වට සඳහන් කරලා තියෙනවා. ඊළඟට බ්‍රාහ්මණ ඉගැන්වීම සමාජ ධර්ම යටතේ කතා කරද්දී අපිට හමු වෙන සංකල්පය තමයි වර්ණ ධර්ම කියන සංකල්පය. වර්ණ ධර්ම. වර්ණ කිව්වට පස්සේ අපිට මතක් වෙන්නේ පැහැය. පැහැය පදනම් කරගෙන සමාජ බෙදීමක් කියලා සරල අදහස ගන්න පුළුවන්. නමුත් වර්ණ ධර්ම කියන බ්‍රාහ්මණික ඉගැන්වීම කියන්නේ යාලා සමාජයේ කුලවලට බෙදුවා. සමාජයේ කුලවලට බෙදුවා. එහෙනම් වර්ණ ධර්ම කියන බ්‍රාහ්මණික ඉගැන්වීම අදහස දුවපුතේ සමාජ කුල ක්‍රම. සමාජ කුල ක්‍රමය. ඒතර මේ සමාජ කුල ක්‍රමයේ නිර්මාණය කරේ කවුද කියන එක බ්‍රාහ්මණයන් පැහැදිලි කරනවා. ඒ තමයි මහා බ්‍රහ්මයා තමයි මේ සමාජ කුල ක්‍රමයේ නිර්මාණය කරේ. හැබැයි එයා ආවට ගියාට ඒක නිර්මාණය කරේ නෑ. ඒක නිර්මාණය කරේ එයා තමන්ගේ ශරීරාංග මත. කියන්නේ මහා බ්‍රහ්මයා තමන්ගේම ශරීරාංග මතින් සමාජ කුල ක්‍රමයක් නිර්මාණය කරනවා. කුල ක්‍රමය කියන්නේ නැත්නම් සමාජ පන්ති ක්‍රමයක්. තුර අන්නේ නිර්මාණය නැත්නම් ඔය කියන මහා බ්‍රහ්මයාගේ සමාජ කුල ක්‍රමයේ මැරීම ඍග්වේදයේ 10 වෙනි මණ්ඩලයේ 90 වෙනි පුරුෂ ඍග්වේදයේ 10 වෙනි මණ්ඩලයේ 90 වෙනි පුරුෂ කියන සූත්‍රයේ සඳහන් වෙනවා මෙන්න මේ විදිහට. බ්‍රාහ්මනෝෂ්‍යමුඛ මාසේ බාහුරාජාන්‍යः කුත. බ්‍රාහ්මනෝෂ්‍යමුඛ මාසේ බාහුරාජාන්‍යः කුත. ඌරු තදස්යද්වෛශ්‍යම් පද්භ්‍යාම් සුද්‍රෝ අජායත. බ්‍රාහ්මනෝෂ්‍යමුඛ මාසේ බාහුරාජාන්‍යः කුත. ඌරු තදස්යද්වෛශ්‍යම් පද්භ්‍යාම් සුද්‍රෝ අජායත. මහා බ්‍රහ්මයා විසින් තමන්ගේ මුඛයෙන් බ්‍රාහ්මණ කියන වංශය නැත්නම් බ්‍රාහ්මණ කියන කුලය නිර්මාණය කළා. මහා බ්‍රහ්මයා තමන්ගේ මුඛයෙන් බ්‍රාහ්මණ කියන කුලය නිර්මාණය කළා. දෙවනුවට මහා බ්‍රහ්මයා තමන්ගේ දෙබාහුවෙන් ඒ කියන්නේ උරහිස් වලින් ශාස්ත්‍රීය කියන වංශය කුලය නිර්මාණය කළා. තෙවනුව මහා බ්‍රහ්මයා තමන්ගේ කලවාවලින් වෛශ්‍ය කියන වංශය නිර්මාණය කරා. අවසාන වශයෙන් යටිපතුලින් ශුද්‍ර කියන වර්ණය එනකම් ශුද්‍ර කියන කුලය නිර්මාණය කළා. උනෝක් තමයි මම කලින් සඳහන් කරපු ශ්ලෝකයේ ඍග්වේදයේ සඳහන් ශ්ලෝකයේ අදහස. ඒතර මහා බ්‍රහ්මයා සමාජ කුල ක්‍රමයේ නැවුවේ තමන්ගේම ශරීරාංග මත. එතකොට තමන්ගේ ශරීරාංග මතින් මවුපියේ කුල ක්‍රමයේ උත්පාදක පිළිවෙල තමයි මුඛය, දෙබාහුව, දෙකලවා, යටිපතුල. මේ විදිහට නිර්මාණය කරපු සමාජයේ කුල හතරක් තියෙනවා. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර. මෙන්න මේ කුල හතර හැමෝටම සාධාරණ කුල හතරක් නෙවෙයි. මේ කුල හතර තුල හිටිය වරප්‍රසාදල පිරිසක්, වරප්‍රසාද අහිමි පිරිසක්. එහෙමත් නැත්නම් උසස්යයි සම්මත පිරිසක් හිටියා, පහත්යයි සම්මත පිරිසක් හිටියා. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය කියන කුලයන් තුන ආර්ය කුලයන් විදිහට සැලකුවා. ආර්ය කියන්නේ උසස්. ශුද්‍ර කියන කුලය අනාර්ය කුලය, පහත් කුලයක් විදිහට සැලකුවා. එතකොට සමාජයේ තුල බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය කියන කුලයන් තුනට වරප්‍රසාද වුණා. ශුද්‍ර කියන කුලය පහත් කොට සැලකලා යාළගේ සියලුම වරප්‍රසාද අහිමි කළා. ඒ නිසා මෙන්න මේ චතුරු වර්ණයේ ප්‍රභවයේ පිළිබඳව ඔය තමයි බ්‍රාහ්මණ මතේ ඍග්වේදයේ 10 වෙනි මණ්ඩලයේ 90 වෙනි පුරුෂ සූක්තයේ සඳහන් වෙනවා. ඒ වගේම චතුරු වර්ණයේ පිළිබඳව නැත්නම් වර්ණ ධර්ම පිළිබඳ බ්‍රාහ්මණ මතය අපිට තවත් තැනකදී හමු වෙන්නේ තමයි භගවත් ගීතාව. භගවත් ගීතාවේ සඳහන් වෙනවා චතුරු වර්ණං මයාරිෂ්ඨං ගුණ කර්ම විභාගස. චතුරු වර්ණං මයාරිෂ්ඨං ගුණ කර්ම විභාගස. මහා බ්‍රහ්මයා විසින් ගුණ කර්ම ભેදයේ සලකා චතුරු වර්ණය
මවා තියෙනවා කියලා. ඒක තමයි වර්ණ ධර්ම සංකල්පය. එතකොට මම කලින් පැහැදිලි කරා ආර්යාගමනයේ තුල ආපු පිරිසක් හිටියේ වගේම ස්වදේශික පිරිසක් හිටියේ. දැන් මම කිව්වොත් බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියන කුලයන් හතර ආර්ය සමාජයේ කුලයන් හතර. ආර්ය සමාජයේ කුලයන් හතර තමයි ඔය කිව්ව බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර. ඊට අමතරව තවත් කුල පහක් තිබුණා. ඒකට අපි කියනවා පංචමක කුලය. ඒ පංචමක කුලය ආවේ කොහෙන්ද? ඒ පංචමක කුලයේ ගොඩ නැගුණේ හිටපු ස්වදේශීය ජනයා. නැත්නම් දේශීය ජනයාගෙන් තමයි ඔය කියන පංචමක කුලය නිර්මාණය වුණේ. එයාලට අයිති වෙනවා වේන, නේසාද, රතකාර, පුක්කුස, චණ්ඩාල කියන කුලයන් පහ. වේන කියන්නේ බටපොතු යන. ඒ කියන්නේ බටපොතු වලින් නිර්මාණ කරන පිරිස. නේසාද කියන්නේ දඩයක් කරුවන්. දඩේමිය අය. සතුන් මරණ අය. රතකාර කියන්නේ රිය සාදන්නන්. එහෙම නැත්නම් රිය පදවන්. උක්කුස කියන්නේ නගර. එහෙමත් නැත්නම් සොහොන් බිම් ආදිය පිරිසිදු කරන්නේ. චණ්ඩාල කියනවා කසල සෝදකී. මේ විදිහට තමයි තවත් අර ආර්ය සමාජයේ කුල හතරට අමතරව තවත් පංචම කුලයක් තිබුණා. ඒකට ආර්ය සමාජයෙන් කුලයන් හතරයි දේශීයව හිටපු ජනතාවගෙන් කුලයන් පහයි. මොන විදිහට තමයි ಭಾರತೀಯ සමාජය තුළ කුල ක්‍රමය නිර්මාණය වුණේ. බෑර් බ්‍රාහ්මණ මතයේ තුල සඳහන් වෙන්නේ චතුරු වර්ණයේ විහිවෙච්ච ආකාරය. ඊළඟට අපි කතා කරනවා බ්‍රාහ්මණ සමාජ ධර්ම යටතේ තවත් විශේෂ සංකල්පයක් ඉගැන්වීමක්. ඒ තමයි ස්වධර්ම සංකල්පය. වර්ණ ධර්ම වලින් බමුණන් කෙරෙහි සමාජයේ කොටස් හතරකට බෙදුවා. ස්වධර්ම වලින් කෙරේ මොකද මේ බෙදපු කොටස් වලට එයාලට කාර්යයන් පැවරුවා. ඒ කියන්නේ ඒ කුලවල අයට ජීවත් වෙලා සිටින තාක්කල් කරන්න ඕනි මොනවද කියලා දුන්නා. ඒකට ස්වධර්ම පිළිබඳව අපි ඉගෙන ගනිද්දී ඒ ස්වධර්ම අපිට දකින්න ලැබෙනවා මනුස්මෘතිය කියන ග්‍රන්ථය. මම මේ ග්‍රන්ථය කලින් ඔයාලට මතක් කරා වෛදික ග්‍රන්ථයක් කියලා. මනුස්මෘතිය කියන ග්‍රන්ථය තමයි බ්‍රාහ්මණ වංශිකයන්ගේ එහෙම නැත්නම් බ්‍රාහ්මණ ඉගැන්වීමේ තියෙන ස්වධර්ම සංකල්පය අපිට හඳුනා ගන්න ලැබෙනවා. ඒක ස්වධර්ම කියන්නේ එක් එක් කුලයන්ට පවරන ලද කාර්යයක්. ඒකට එතෙන්දී අපි පළමුවෙන්ම බ්‍රාහ්මණ කුලය ගත්තොත් බ්‍රාහ්මණ කුලයට එහෙම නැත්නම් බ්‍රාහ්මණ වර්ණයට නියමිත වෙච්ච කාර්යභාරයන් තිබුණා. මේ කාර්යභාරයන් මනුස්මෘතියේ අධ්‍යාපන මධ්‍යනම් යජනං යාජනං තථා දානං ප්‍රතිග්‍රහණං චෛව බ්‍රාහ්මනාගම කල්පය. ඉගෙනීම ඉගැන්වීම යාග කිරීම යාග කරවීම දන් දීම දන් පිළිගැනීම මේ කියන කාර්යයන් හය තමයි බ්‍රාහ්මණ වංශිකයන්ගේ සුධර්ම බවට පත් වුණේ. නැවතත් කියනවා නම් ඉගෙනීම ඉගැන්වීම යාග කිරීම යාග කරවීම දන් දීම හා දන් පිළිගැනීම. මීට අමතරව යාලට තවත් වරප්‍රසාදයක් ලැබුණා. ඒ තමයි රාජ්‍ය උපදේශනේ. රජුට රාජ්‍ය පාලනයේ උපදෙස් දුන්නේ මේ කියන බ්‍රාහ්මණ වංශිකයන්. අද උනත් රජුට උපදෙස් දෙන පිරිසක් ඉන්නවනේ. රජු කියන්නේ ජනාධිපති ගත්තොත් ජනාධිපති උපදේශකයෝ ඒ වගේ. එයාල පැරණි සමාජය තුළ හැඳින්වෙන්නේ පුරෝහිත කියලා. ඒකට පුරෝහිත කියන තනතුරට පත් කරගත්තේ විශේෂයෙන්ම බ්‍රාහ්මණ කියන කුලේ අය. එයාලගේ සුධර්මයක් විදිහට සැලකුවොත් විශේෂ වරප්‍රසාදයක් විදිහට සැලකුවොත්. ඊට ශාස්ත්‍රීය සුධර්ම පිළිබඳව මනුස්මෘතියේ සඳහන් වෙනවා ප්‍රජානං රක්ෂණං දාන නිච්ඡද්‍යායන නේවච විශේෂ ප්‍රශස්තිස්ත ශාස්ත්‍රීයස්ස සමායක. අන්නේ ආල්ට කාර්යයන් පහ පැවරිලා තිබුණා. ප්‍රජා පාලනය, ඉගෙනීම, දන් දීම, ඊළඟට යාග කිරීම සහ කාමයෙන් නොඇලී කටයුතු කිරීම. මේ කියන කාර්යයන් පහ ශාස්ත්‍රීය වංශිකයන්ගේ ස්වධර්ම විදියට සැලකුවා. ඊළඟට මනුස්මෘතියේ කියනවා වෛශ්‍ය වංශිකයන්ගේ ස්වධර්ම. පස්නන් රක්ෂණං දාන නිච්ඡද්‍යායන මේවච වනිපතං කුසීදංච වෛශ්‍යස්ස කුසීමේවච. එයාලට කාර්යයන් හතක් පැවරුණා. සත්ත්ව පාලනය, ඉගෙනීම, දන් දීම, යාග කිරීම, වෙළඳාම සහ කුසිකර්මාන්තය වගේම මුදල් පොලියට ඔය කියන කාර්යයන් හත වෛශ්‍ය වංශිකයාට පැවරුණු ස්වධර්මය. ඒතොර බ්‍රාහ්මණ වංශිකයා ආගමික සහ අධ්‍යාපනික කියන ශාස්ත්‍රයේ ප්‍රමුඛයන් බවට පත් වුණා.
ශාස්ත්‍රීය වංශිකයන් දේශපාලන ශාස්ත්‍රයේ ප්‍රමුඛයන් බවට පත් වුණා. වෛශ්‍ය වංශිකයන් ආර්ථික ශාස්ත්‍රයේ ප්‍රමුඛයන් බවට පත් වුණා. ඊළඟට මනුස්මෘතියේ සඳහන් වෙනවා ශුද්‍රයාගේ නැත්නම් ශුද්‍ර වංශිකයන්ගේ සොදා. ඒකමේවතු ශුද්‍රස්ස ප්‍රභූ කර්ම සමාදිසා. ඒතේසාමයෝ වර්ණානම් ශුද්‍රසා මනුසූයස. ඒකට එයාලට පැවරිච්ච කාර්යය තමයි කලින් කීව බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය කියන කුලයන් තුනට. එහෙම නැත්නම් ආර්ය කුල සමාජිකයන් සඳහා බැල මෙහෙවරකම් කිරීම නැත්නම් දාසකම් කිරීම. අර ඒ කට්ටියගේ කාර්යයන් කිරීම. ඒතර මෙන්න මේ කියන සුධර්ම කිසි ලෙසකින්වත් බැහැර නොවිය යුතුයි කියලා බමුණන් කියනවා. ඒ කියන්නේ තමන්ගේ කුලේ කාර්යයන් ඉතා මැනවින් ඉෂ්ට කරන්න ඕන. එහෙමත් නැත්නම් අඩුපාඩු සහිතව හරි ඉෂ්ට කරන්න ඕන වෙනත් කුලයක කාර්යයන් ඉටු නොකළ යුතුයි කියලා. ඒක ඉතා විපත්තිදායක දෙයක් විදිහට සැලකුවා. සුධර්මයේ නිදනස්සේ පරදම්මෝ භයාවහ. සුධර්මයේ අනිවාර්යයෙන්ම නිරත වෙන්න ඕන. වෙනත් සුධර්මයන් වල නිරත වීම විපත්තිදායක දෙයක් විදිහට තමයි සැලකුවා. හැබැයි කොහොම නමුත් මේ කියන සුධර්ම සංකල්පයෙන් යම් නිදහසක් ලබා දීලා තිබුණා. අන්න ඒ නිදහසට කියනවා අපි ආපත් ධර්ම කියලා. ඊළඟ බ්‍රාහ්මණ සමාජ ධර්මයේ තමයි ආපත් ධර්ම. ඒකට ආපත් ධර්ම කියන්නේ ආපදා අවස්ථාවන්හි තමන්ගේ කුලයට අයත් සුධර්මයන්ගෙන් බැහැරව කටයුතු කරන්න ලබා දෙන නිදහස. කියන්නේ සුධර්මයන්ගෙන් බැහැරව කටයුතු කරන්න දීපු නිදහස. හැබැයි ඒක හැම වෙලාවෙම බෑ. ඒක පුළුවන් ආපදා අවස්ථාවක විතරයි. ආපදා අවස්ථාව කියන්නේ රටට සතුරු ආක්‍රමණයක් වෙන්න පුළුවන්, ගම් වතුරක් වෙන්න පුළුවන්, නියඟයක් වෙන්න පුළුවන්. ඒ වගේ ස්වභාවික විපත්තීන් අවස්ථාවල. හැබැයි එතෙන්දී තමන්ට වඩා පහළ කුලවල කාර්යයන් තමයි කරන්න අවසර තිබුණේ. ආපත් ධර්මය යටතේ තමන්ට වඩා පහළ කුලවල කාර්යයන් කරන්න පුළුවන් කිසි ලෙසකින්වත් තමන්ට වඩා ඉහළ කුලවල කාර්යයන් කරන්න අයිතියක් නිදහසක් ලබා දීලා තිබුණේ නැහැ. ඒකට ආපත් ධර්ම අධ්‍යයනයේදී අපිට පැහැදිලි වෙනවා බ්‍රාහ්මණ වංශිකයාගේ ආපත් ධර්මය තමයි ශාස්ත්‍රීය සහ වෛශ්‍ය වංශිකයාගේ සුධර්ම. ශාස්ත්‍රීය වංශිකයාගේ ආපත් ධර්මය තමයි වෛශ්‍ය වංශිකයාගේ. ඒතකොට මේ ආපත් ධර්මය යටතේදී පොදු ආර්ය කුල සඳහා පොදු ආපත් ධර්මයක් විදිහට සැලකුවේ කුෂිකර්මාන්ත. එහෙනම් අපිට ඒකෙන් පැහැදිලි වෙනවා ආර්ය කුලයන් සඳහා පොදු ස්වධර්මිකුත් තියෙනවා. ඒ ස්වධර්මය තමයි කුෂිකර්මාන්තය. එහෙමනම් ආර්ය කුලයන් සඳහා පොදු ස්වධර්මයක්, පොදු ආපත් ධර්මයක් කුෂිකර්මාන්තයයි. ඊළඟ බ්‍රාහ්මණ සමාජ ධර්මය තමයි ආශ්‍රම ධර්ම. වර්ණ ධර්ම වලින් සමාජයේ කොටස් 4කට බෙදුවා. ස්වධර්ම මගින් එක් කොටසට කාර්යයන් පැවරුවා. ආශ්‍රම ධර්ම වලින් කරේ පුද්ගලයාගේ ජීවිත කොටස් 4කට, අවධි 4කට බෙදුවා. රාහු වංශයේ මේ ආශ්‍රම ධර්ම පිළිබඳව සඳහන් වෙනවා මෙන්න මේ විදිහට. ශෛශවේභ්‍යාස්ත විද්‍යානාම් යෞවනී විෂයයි සීනා වාර්ධකේ මුනිවෘත්තීනාම් යෝගනාන්තේ තම්තජං. ශෛශවේභ්‍යාස්ත විද්‍යානාම් යෞවනී විෂයයි සීනා වාර්ධකේ මුනිවෘත්තීනාම් යෝගනාන්තේ තම්තජං. ආශ්‍රම එතකොට 4යි. බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ත, සන්න්‍යාසී. බ්‍රහ්මචාරී ආශ්‍රමය, ගෘහස්ත ආශ්‍රමය, වානප්‍රස්ත ආශ්‍රමය, සන්න්‍යාසී ආශ්‍රමය. මේ විදිහට පුද්ගලයාගේ ජීවිතය අවදි 4කට බෙදුවා. බෙදලා වය එක් අවදිවලදී කර යුතු කාර්යයන් පවරා දීමක් සිද්ධ වුණා. බ්‍රහ්මචාරී ආශ්‍රමයේ ගත්තොත් බ්‍රහ්මචාරී ආශ්‍රමයේ යටතේ අනිවාර්ය කාර්ය තමයි ශිෂ්‍යයෙකු වශයෙන් බ්‍රාහ්මණ ගුරුවරයෙකු යටතේ අධ්‍යාපනය ලැබීම. එතෙන්දී බ්‍රාහ්මණ වංශිකයන් අවුරුදු 8න්, ශාස්ත්‍රීය වංශිකයන් අවුරුදු 11න්, වෛශ්‍ය වංශිකයන් අවුරුදු 12න් උපනයනයේ කියන ආගමික චාරිත්‍රයෙන් පස්සේ තමයි බ්‍රහ්මචාරී ආශ්‍රමයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. කියන්නේ උපනයනයෙන් පස්සේ ආර්ය කුල සමාජිකයෙක් විදිහට පිළිගන්නවා.
ඒ නිසා එයා හඳුන්වන එතනින් පස්සේ ද්විජ කියන නමින් දෙවෙනි වරට උපන් කියන නමින්. ඒකට තමන්ගේ කුලයට අදාළව කාර්යයන් ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කිරීම තමයි බ්‍රහ්මචාරී ආශ්‍රමයේ කළ යුතුනේ. නිසා බ්‍රහ්මචාරී ආශ්‍රමය කියන්නේ අධ්‍යාපනීය සඳහාම වෙන්නේ කාල පරිච්ඡේදයක්. ඊළඟට අවුරුදු 16න් එළඹෙනවා ගෘහස්ථාශ්‍රමය. බ්‍රහ්මචාරී ආශ්‍රමය අවුරුදු 16න් ඉවරුණු ගමන් පුද්ගලයා ඊළඟ ආශ්‍රමයට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ තමයි ගෘහස්ථාශ්‍රමය. ගෘහස්ථාශ්‍රමයේදී සිද්ධ කරන්න ඕන කාර්යයන් විවාහ ජීවිතයට ඇතුළත් වූ දරුවන් පෝෂණය කිරීම, පිරිමි දරුවෙකු ප්‍රාර්ථනා කිරීම, ගෘහ ආගමික වතාවත් ඉටු කළ යුතුය. කියන්නේ පුරුෂාධිපත්‍ය දැඩිව ක්‍රියාත්මක වෙච්ච ඉගැන්වීමක් තමයි බ්‍රාහ්මණ ඉගැන්වීම කියන්නේ. ඒ නිසා බ්‍රහ්මණ පුතෙකු බිහි කිරීම කියන කාර්යයට ඉතා ප්‍රමුඛත්වයක් ලබා. ගෘහස්ථාශ්‍රමයේ කරන අනිවාර්ය කාර්ය තමයි පුතෙකු බිහි කිරීම නැත්නම් පිරිමි දරුවෙකු ප්‍රාර්ථනා කිරීම කියන කාර්යය. ඒක බ්‍රාහ්මණ සමාජ ධර්ම තුළ ඉතා වැදගත් කොට සැලකපු අංගයක්. මොකද පුරුෂාධිපත්‍යයේ යටතේ ක්‍රියාත්මක ඉගැන්වීමක් නිසා. අවුරුදු 45න් ගෘහස්ථාශ්‍රමය අවසන් වෙනකොට ඊළඟට එළඹෙනවා වානප්‍රස්ථාශ්‍රමය. වානප්‍රස්ථාශ්‍රමයේදී වනගත තවුසෙකුව වාසය කරන්න සිද්ධ වෙනවා. කියන්නේ ගෘහස්ත ජීවිතය තුළ තිබුණු බැඳීම් වලින් නිදහස් වෙලා යා තමන්ගේ පරපුරෙන් උරුම වුණු සියලුම දේවල් තමන්ගේ දූ දරුවන්ට අවරලා වනගත වෙනවා. වනගත වෙලා ආරාමයේ ඉඳගෙන වනයෙන් නෙලා ගන්නා පළවැල ආහාරය ලබාගෙන තමයි මේ කාලය කටයුතු කරන්නේ. හැබැයි මෙතනදී තමන්ගේ අභිමතයේ පරිදි තම බිරිඳ කැටිය යාමට ඉඩහසක් ලබා දීලා ඒ කාල පරිච්ඡේදයක් අවුරුදු 60න් අවසන් වෙනවා. 45න් ආරම්භ වෙලා අවුරුදු 60න් අවසන්. එතනින් පස්සේ පුද්ගලයා යොමු වෙන්න ඕන සංන්‍යාසි කියන ආශ්‍රම. ඒ කියන්නේ අර වනගත විසූ ආරාමයෙන් නිදහස් වෙන්න. කියන්නේ වනගත ආරාමයෙන් නික්මිලා බ්‍රහ්ම සහව්‍යතාවයේ අපේක්ෂාවෙන් අනගාരികව උදකලා ජීවිතයක් ගත කරන්න. වනගත ආශ්‍රමයට ප්‍රවිෂ්ඨ වුණේ වානප්‍රස්ථාශ්‍රමයට ප්‍රවිෂ්ඨ වුණේ බිරිඳෙක් නම් බිරිඳගෙන් පවා තුලා සංචාරක ජීවිතයක් ගත කරන්න ඕන. බැඳීම් වලින් නිදහස් වෙන්න තමන්ට අවශ්‍ය නම් සැරයටියක් සාපන් කීයක් රැගෙන යන්න පුළුවන්. ඒතර මෙන්න මේ කියන ආශ්‍රම ධර්ම කලින් කිව්ව සමාජ කුල හතරටම එකසේ බලපෑගෙන. ඒතර මේ ආශ්‍රම ධර්මත් නියම වෙච්ච ක්‍රමවේදයක් පිළිවෙලක්. බ්‍රාහ්මණ කුලයේ අයෙක් නම් එයා මේ චතුර් ආශ්‍රමයේම අනුගමනය කරන්න ඕන. ශාස්ත්‍රීය කුලයේ අයෙක් නම් බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ථ කියන ආශ්‍රමයන් තුන සඳහා පමණක් යොමු වෙන්න ඕන. වෛශ්‍ය කුලයේ අයෙක් නම් බ්‍රහ්මචාරී සහ ගෘහස්ත කියන ආශ්‍රමයන් දෙක පමණයි. ශූද්‍ර වංශිකයාට ආශ්‍රම ධර්මයක් නැත. ආපත් ධර්මයක් නැහැ. වගේම ආශ්‍රම ධර්මයක ශූද්‍ර වංශිකයාට නැහැ. උපතේ ඉඳලා මරණය දක්වාම බැල මෙහෙවරකම් කිරීම පමණයි. ඒතරුන්නේ විදිහට තමයි පුද්ගලයාගේ ජීවිතේ එක් අවදි වලට කොටස් කරලා එක් කාර්යයන් වගකීම් පවරා දීලා පුද්ගල ජීවිතය ගත කරන්න ඕන ආකාරයේ බමුණු ධර්මයේ ඉගැන්වීම. තොර බමුණු දහමේ මූලික පරමාර්ථය තමයි බ්‍රහ්ම සහව්‍යතාවය. බ්‍රහ්ම සහව්‍යතාවය කියන්නේ මහා බ්‍රහ්මයා සමග එක්වීම. මහා බ්‍රහ්මයා කියලා යාළ පිළිගත්තේ විශ්වයේම වූ දෙවි කෙනා. ඒකට මේ බ්‍රහ්ම සහව්‍යතාවයේ පිණිස තියෙන එකම මාර්ගයේ ඒකායන මාර්ගය තමයි යාගය. ඒතර මේකට අපි කියනවා කර්ම මාර්ගය කියලා. ඒතර මේ යාගයේ කියන කර්ම මාර්ගයේ සීමාවනේ ඉහළ කුලවල අයට පමණයි. කියන්නේ පහළ කුල විදියට සැලකපු ශුද්‍ර වංශිකයාට යාගයක් පවත්වන ස්ථානයකට යන්න අවසර නැහැ. ඒතර මේ යාගයේ සම්බන්ධයෙන් ඍග් වේදයේ යජුර් වේදයේ සාම වේදී කියන වේදත්‍රයේම සඳහන් වෙනවා. ඒකට ඔබට හිතෙන්න පුළුවන් ඇයි මේකට අතරවන වේදේ නැත්තේ කියලා. අතරවන වේදේ කියන්නේ පසු කාලීන ග්‍රන්ථයක්.
ඒ අතරමැදි තියෙන්නේ අමනුෂ්‍යයන් පිළිබඳ යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳ. එතකොට යාගයක් පැවැත්වී බොහෝ විට ලෞකික අපේක්ෂා සාධනය සඳහා. ලෞකික අපේක්ෂා සාධනය සඳහා. නිසා යාගයක් පැවැත්වීමේ ප්‍රමුඛතම අපේක්ෂාව තමයි බ්‍රහ්ම සහවතාව. ඊට අමතරව ලෞකික අපේක්ෂාවන් විදිහට සැලකුවා දරු සම්පත් ලබා ගැනීම, සරුචාර අස්වැන්නක් ලබා ගැනීම, යුද ජයග්‍රහණ ලබා ගැනීම, සතුරු උපද්‍රව නැති කර ගැනීම, ලෙඩ රෝග දුරු කර ගැනීම. මෙන්න මේ කියන අපේක්ෂාවන් සාධනය කර ගැනීම සඳහා යාග පැවැත්වීම සිද්ධ වුණා. කොහොම නමුත් යාගයක් පැවැත්වීමට නම් අනිවාර්යයෙන් මේ සඳහා සම්බන්ධ වෙන්න ඕන පූජක කණ්ඩායමක් හිටියා. මේ පූජක කණ්ඩායම බ්‍රාහ්මණ සමාජයෙන් තමයි ගොඩනැගුණේ. කණ්ඩායම් හතරක්යි තියෙනවා. හෝතෘ, උද්ගත්තු, අස්වෛරු, යාඥාකාර. හෝතෘ කියන්නේ ආරාධනා කරන්නා කියන්නේ යාගයක් පවත්වන විට දෙවියන්ට ආරාධනා කරන පූජක කණ්ඩායම. මෙන්න දෙවියන්ට ආරාධනා කරන පිණිස වේද පාඨ ස්තෝත්‍ර ගායනා කරන පූජක කණ්ඩායම. දෙවෙනියට උද්ගත් වූ පූජක කණ්ඩායම වේද පාඨ ගායනා කරන්න. ඒ කියන්නේ දෙවියන්ගේ ගුණ වර්ණනා කරන්න. තුන්වෙනියට අද්වරු යාගයේ අධ්‍යක්ෂක. ඒ කණ්ඩායම තමයි යාගයට අවශ්‍ය කරන දේවල් සියල්ල අඩුපාඩු සොයා බලා සපයලා දෙන්නේ. හතරවෙනියට අවශ්‍ය වෙනවා යාඥාකාරක යාගයේ පවත්වන පූජක කණ්ඩායම. මෙන්න මේ කියන පූජක කණ්ඩායම් හතර අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න ඕන යාගයක් පැවැත්වීම සඳහා. ඒතකොට මේ යාගයේ පවත්වන අනෙක් කුල සමාජිකයා හඳුන්වන්නේ එතනදී යජමානක කියන නම. ඒකට මේ යාග විධි ගණනාවක් බ්‍රාහ්මණ ධර්මයේ සඳහන් වෙනවා. අග්නිහෝත්‍ර යාගය දිනපතා උදේ සහ හවස පවත්වන යාගය. දිනපතාම උදේ සහ හවස. ඒවට කියනවා අග්නිහෝත්‍ර යාගය. ඊළඟට තියෙනවා දර්ශ පූර්ණමාස්‍ය යාගය. අමාවක 15ක වගේ දිනවල පවත්වන යාග. ඒවට කියනවා දර්ශ පූර්ණමාස්‍ය. ආට චතුර්මාස්‍ය යාගය. මාස 4කට වරක් පවත්වන යාගය. සෝම යාගය දින කිහිපයක් එක දිගට පවත්වන යාගය. අග්නි වයන යාගය කාලයක් පුරාවට, ඒ කියන්නේ අවුරුද්දක් වගේ දීර්ඝ කාලයක් පුරාවට පවත්වන යාගය. මෙන්න මේ විදිහට යාගය සම්බන්ධයෙන් බ්‍රාහ්මණ ධර්මයේ සඳහන් වෙද්දී බමුණන් විශේෂයෙන් රජවරු සඳහා වෙන් කරලා රජවරු විසින් සඳහා හඳුන්වා දීපු යාග විධි ගණනාවක් අන්තර්ගත වෙලා තියෙනවා. රාජසූය යාගය රජවරු අභිෂේක කිරීම සඳහා පවත්වන යාගය. කියන්නේ ශාස්ත්‍රීය වංශයක කුමාරයෙක් රජෙක් විදියට ඔටුනු පැළඳීමේදී පවත්වන යාගයේ යාගයට කියනවා රාජසූය යාගය කියලා. ඊළඟට පුරුෂ මේධ යාගය කුලහීන පහත් කුලහීන පුරුෂයන් බිලි දෙමින් පවත්වන යාගය. අශ්වමේධ යාගය අශ්වයින් බිලි දෙමින් පවත්වන යාගය. සම්මාපාය යාග ස්තම්භය රැගෙන සරස්වතී නදියේ ගිලිමින් පවත්වන යාගය. වාජපේය යාගය යාග ස්තම්භයේ ගවලෙයින් තිබී. නිරග්ගල යාගය සතුන් මරා ඒවා බමුණන්ට දන් දී. සර්වමේධ යාගය සියල්ල පුද කරමින් පවත්වන යාගය. සේදුත්‍රමණී මද්යපාන වර්ග පිළිගන්වමින් පවත්වන යාගය. මෙන්න මේ විදිහට රජවරුන් සඳහා විශේෂ වූ යාග විධි ගණනාවක් බ්‍රාහ්මණ ධර්ම තුළ බ්‍රාහ්මණ ඉගැන්වීම තුළ හඳුන්වා දීලා තිබුණා. ඒකට දැන් අපි මේ කතා කරපු බ්‍රාහ්මණ සමාජ ධර්ම, ඊශ්වර නිර්මාණවාදය, වර්ණ ධර්ම, ස්වධර්ම, ආපත් ධර්ම, ආශ්‍රම ධර්ම, යාගය කියන මෙන්න මේ කියන බ්‍රාහ්මණ සමාජ ධර්ම 2019 වර්ෂයේ සහ 2020 වර්ෂයේදී ප්‍රශ්න සකස් වෙලා තිබුණ ආකාරයෙන් කියලා බලමු. 2019 වර්ෂයේදී අහනවා මෙන්න මේ විදිහට. බුද්ධ කාලීන ಭಾರತೀය පැවති ආගම් හා දර්ශන අතුරින් වෛදික ආගම වෙන්කර හඳුනා ගැනීම ප්‍රකාශය කුමක්ද? බුද්ධ කාලීන ಭಾರತೀය සමාජයේ පැවති ආගම් හා දර්ශන අතුරින්
වෛදික ආගම. ඒතර වෛදික ආගම කියනකොට මම පළමුවෙන්ම කිව්වා මේ වෛදික ආගම කියන නම හඳුන්වන්නේ බ්‍රාහ්මණ ආගම කියලා. ඊශ්වර නිර්මාණවාදය හා නීතිවාදයේ පිළිගැනීම. ඒකට අපි බ්‍රාහ්මණ සමාජ ධර්මයේ යටතේ කතා කරා ඊශ්වර නිර්මාණවාදය කියලා සංකල්පය. ඒකට වෛදික ආගමේ මූලික සංකල්පයක් තමයි ඊශ්වර නිර්මාණවාදය. හැබැයි නියති පරිණාමවාදය කියලා ඉගැන්වීමක් පිළිගැනීමක් එයාලගේ තිබුණේ නැහැ. ඉන්න පළවෙනි උත්තරේ නිවැරදි වෙන්නේ නැහැ. යාගය හා නියති පරිණාමවාදය. යාගය කියලා ඉගැන්වීමක් තිබුණා. කලින් උත්තරේදී කිව්වා වගේම නියති පරිණාමවාදය කියලා පිළිගැනීමක් තිබුණේ නැහැ. ඒ හින්දා එයත් නිවැරදි පිළිතුර නෙමෙයි. තුන්වෙනියට ඊශ්වර නිර්මාණවාදය හා සංසාර සුද්ධිවාදය. ඊශ්වර නිර්මාණවාදය කියන ඉගැන්වීමක් අපි කතා කරා. සංසාර සුද්ධිවාද කතා කරේ නැහැ. ඒ කියන්නේ සංසාර සුද්ධිවාදය කියන්නේ සත්‍යාස්ත්‍රවරුන්ගේ ඉගැන්වීමක්. මක්කලි ගෝසාවි කියන ශාස්ත්‍රෝයා තමයි ඉගැන්වීම ඉදිරිපත් කරන්නේ. ඉතින් තුන්වෙනි උත්තරේ නිවැරදි නැහැ. නියති පරිණාමවාදය හා කර්ම මාර්ගයේ පිළිගැනීම. නියති පරිණාමවාදය කියලා ගැනීමක් වාක්‍යයෙන් තමයි සඳහන් වෙන්නේ. කර්ම මාර්ගය ගැන තියෙනවා. ඒ තමයි යාගය. පස්වෙනියට කර්ම මාර්ගය හා ඊශ්වර නිර්මාණවාදය. නම් නිවැරදි පිළිතුර වෙන්නේ කර්ම මාර්ගය සහ ඊශ්වර නිර්මාණවාදය. ඒ අවුරුද්දෙම නැවත අහනවා යාගය පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම අනුව පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි නොවන්නේ කුමන ප්‍රකාශය? ඒතර මේ ප්‍රශ්නයක් කියවද්දී තා සැලකිලිමත් වෙන්න ඕන. මෙන්න මේ වගේ අවස්ථාවලදී පහත ප්‍රකාශ අතරින් නිවැරදි නොවන්නේ අපින් අහන යාගයේ සම්බන්ධයෙන් නිවැරදි නොවන ප්‍රකාශය. උද්ගත්තු යන යාගයට ආරාධනා කරන්නා වේ. උද්ගත්තු යන යාගයට ආරාධනා කරන්නා වේ. අපි යාගයකට සම්බන්ධ වෙන්න ඕන බ්‍රාහ්මණ පූජ්‍ය කණ්ඩායම් ගැන හතරක් ගැන කතා කරා. හෝතෘ, උද්ගත්තු, අද්වෛරී, ආඥාකාර. මම අපිට පළවෙනිටම නිවැරදි උත්තරේ හොයාගන්න පුළුවන්. මොකද හෝතෘ කියලා කිව්වේ යාගයට ආරාධනා කරන්න, උද්ගත්තු කිව්වේ වේද පාඨ ගායනා කරන්න. ඒ හින්දා පළවෙනි ප්‍රකාශය නිවැරදි නෑ. ඒ නිසා පිළිතුරු විදිහට අංක 1 නිවැරදි පිළිතුරු බවට පත් වෙනවා. අනෙක් කාරණා පහ ඔබට බැලුවට පස්සේ අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන කාරණා පහම ප්‍රකාශ පහම නිවැරදි ප්‍රකාශ විදිහට තමයි සලකන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒකට අවුරුද්දේ රචනා ප්‍රශ්න, ඒ කියන්නේ දෙක පත්‍රයේදී අහලා තියෙනවා වානප්‍රස්ථ ආශ්‍රමයට කාර්යයන් කෙටියෙන් දක්වන්න. වානප්‍රස්ථ ආශ්‍රමයේ කිව්ව අපි අවුරුදු 45 සිට අවුරුදු 60 දක්වා කාල පරිච්ඡේදයේ කාලය තුල තවුස්දම් රැකීම සඳහා වනගත වෙන්න ඕන. දරුමුණු පුරන් ලැබීමෙන් පසු භාර්යාව සමග හෝ හුදකලාව වනගත වෙන්න පුළුවන්. කාම්භෝගී ජීවිතයෙන් සම්පූර්ණයෙන් ඈත් වෙනවා. වනයෙන් හොයාගන්න පළවැල වලින් තමයි එමත් නැත්නම් පිඬුසිඟායයෙන් තමයි තමන්ගේ යැපීම සිද්ධ කරගන්න. හෝමගින්න මුඤ්ඤාපාත්තාගෙන ආයති ආගමික අංශයට නැඹුරු ආත්මය මුදවා ගැනීමට ක්‍රියා පිළිතුරු මේ කියන කාර්යයන් තමයි වානප්‍රස්ථ ආශ්‍රමයට අයිති කාර්යයන් විදිහට සැලකන්නේ. 2020 අවුරුද්දේදී බ්‍රාහ්මණ සමාජ සංස්කෘතියේ ප්‍රමුඛ ආගමික සංස්කාර විදියක් වූ යාග කර්මයේ වේද පාඨ ගායනා කරන්නා හඳුන්වා ඇත්තේ කවර නමකින්ද? හෝතෘ, අද්වෛර, උද්ගත්තු, යාඥාගාහක, යඥගාහක. හෝතෘ කියන්නේ ආරාධනා කරන්නා, අද්වෛර කියන්නේ යාගේ අධ්‍යක්ෂක, උද්ගත්තු කියන්නේ වේද පාඨ ගායනා කරන්නා. වේද පාඨ ගායනා කරන්න. එහෙනම් නිවැරදි පිළිතුර අංක 3. ඊළඟ ප්‍රශ්නේ බ්‍රාහ්මණ ඉගැන්වීම අනුව සන්න්‍යාසී ආශ්‍රමයේදී සිදු කළ යුතු ප්‍රධානම කාර්ය ලෙස හඳුනාගත හැකි. බ්‍රාහ්මණ ඉගැන්වීම අනුව සන්න්‍යාසී ආශ්‍රමයේදී සිදු කළ යුතු ප්‍රධානම කාර්ය විදිහට හඳුනාගත හැකි බ්‍රහ්ම සහභාගීතාවයේ අපේක්ෂාවෙන් වනගතව විසීමයි. වනගත විසීම කියන්නේ වානප්‍රස්ථ ආශ්‍රමයේ කාර්යයක්. ස්තෝත්‍ර ගායනා කිරීමයි. වේද අධ්‍යයනය කිරීමයි. වතාවත් කිරීමයි.
අනගාരികව සංචාරක ජීවිතයක් ගත කිරීමයි. සන්න්‍යාසී ආශ්‍රමයේදී සිද්ධ කරන්න ඕනේ බ්‍රහ්මචාර්යතාවයේ අපේක්ෂාවෙන් අනගාരികව සංචාරක ජීවිතයක් ගත කිරීම. ඒ අවුරුද්දේ දෙක පත්‍රයේ මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් අහලා තිනවා. වෛශ්‍ය වර්ණයට අයත් ස්වධර්ම 4ක් නම් කරන්න. වෛශ්‍ය වර්ණයට අයත් ස්වධර්ම 4ක් නම් කරන්න. ස්වධර්ම පිළිබඳව කතා කරද්දී අපි පුවස්ස ධර්ම සඳහන් වෙන මනුස්මෘතිය කියන ග්‍රන්ථයේ සඳහන් වෙනවා පසුනං රක්ෂණං දාන නිජ්ජත්‍යායන මේවච වනිප්පතං කුසීදංච වෛශ්‍යස්ස කුසිනේවච. ඒතකොට වෛශ්‍ය වංශිකයාගේ ස්වධර්ම 7ක්. පශුපාලනය කියන්නේ සත්ත්ව පාලනය, දන් දීම, යාග කිරීම, අධ්‍යයනය, වෙළඳාම, මුදල් කුලියට දීම, කුසි කර්මාන්තය. ඒතකොට අහන්නේ මේ අවුරුද්දේදී මේ ස්වධර්ම 7න් 4ක්. ස්වධර්ම 7න් 4යි. ඒතකොට මේ කරුණු 7න් 4ක් නම් කිරීම තමයි මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ. හැබැයි විතකදී අහලා තිබුණු වෛශ්‍ය වංශිකට නියමිත ස්වධර්ම කියලා එහෙම හතම අනිවාර්යෙන් සඳහන් කරන්න සිද්ධ වෙනවා. මේ වගේ ප්‍රශ්නයක තියෙන විශේෂත්වය තමයි අපි මේ ස්වධර්ම කතා කරද්දී ශ්ලෝකයක් ඇසුරින් තමයි කතා කරන්නේ. ඒතකොට ශ්ලෝකය අනිවාර්ය කියලා සලකලා නැහැ. මොකද ශ්ලෝකයේ පමණක් ලියලා තියෙනවා නම් එක ලකුණක් තමයි මේ අවුරුද්දේදී ලබා දීලා තියෙන්නේ. කරුණු දෙකක් හෝ තුනක් ලියලා තිබුණා නම් ඒත් එක ලකුණයි. කරුණු 4ක් ලියුවොත් තමයි සම්පූර්ණ ලකුණ. ලකුණු 4 ලබා දීලා තියෙන්නේ. මේ විදිහට තමයි 2020 වර්ෂයේදී ප්‍රශ්න සකස් වෙලා තියෙන. එහෙනම් ආදරණීය දූපුතේ අපි අද කතා කරා උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාර විෂය ඉගෙන ගන්න ඔබට ඉතා වැදගත් සහ ඔබ පළමුවෙන් ඉගෙන ගන්න පාඩම් වෙච්ච බ්‍රාහ්මණ සමාජ ධර්ම පිළිබඳව සහ ඒ සමාජ ධර්ම සම්බන්ධයෙන් මෙතෙක් කියන්නේ 2019 සහ 2020 කියන වර්ෂයන් දෙකේදී මොන ආකාරයෙන්ද ප්‍රශ්න සකස් වුනේ සහ ඒවට උත්තර කොහොමද කියන කාරණාව අපි අද කතා කරා. ඉතින් ඔබට මේ වගේ දිගටම ඔබ උසස් පෙළ විභාගයේ පෙනී සිටින තාක්කල් ඒ කියන්නේ වර්ෂ දෙක තුරාම පාඩම් සකස් කරලා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබට පුළුවන් ඔබේ ඉගැන්වීමට මෙය අත්ලක් බවට පත් කරගන්න. ඒ නිසා ඔබට මේ පාඩම් ඉදිරිපත් කිරීමෙන් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඔබට තවදුරටත් මේ තුලින් යමක් ඉගෙන ගන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා නම් දිගටම මේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා මේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ඔබ 2022 හෝ 2023 වර්ෂයේ උසස් පෙළ විභාගයට බෞද්ධ ශිෂ්ටාචාර විෂයයට පෙනී සිටීමට බලාපොරොත්තු වෙනවා නම් ඔබට පුළුවන් මේ තිරේ දැක්වෙන WhatsApp අංකයට කෙටි පණිවිඩයක් කියලා ඔන්ලයින් පන්ති සඳහා සහභාගී වෙන්න. ඉතින් නැවතත් ඉතාමත් ඉක්මනින් තවත් මාතෘකාවක් එක්ක තවත් මාතෘකාවක් සමග ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙන අදට සමගන්න සිළු දනාට තෙරුවන් සරණයි. ආයුබෝවන්.